ඉතින් නංගි මල්ලි අද අපි අන්තිම ප්‍රශ්න පහ තමයි 2018 ඉලවල ෆිසික්ස් ප්‍රශ්න පත්‍රයේ අන්තිම ප්‍රශ්න පහ තමයි විවරණය කරන්න හදන්නේ. ඉතින් මීට කලින් මම 45 වෙනි ප්‍රශ්න දක්වා විවරණය කරලා තිනවා. ඒකේ වීඩියෝ වල ලින්ක් ටික මම යට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. අනිවාර්යෙන් ඒ ටික බලන්න. ඒ ටික බලලා මේකට එන්න. වැඩි කතා බහන්න නැතුව අපි 46 වෙනි ප්‍රශ්න විවරණය කරන්න ගමු. ඉතින් ඔක්කොටම කලින් ඔයාලා තාම මගේ channel එකට අලුත් නම් අනිවාර්යෙන් ගිහලා channel එක subscribe කරන්න. කරලා එහා තියෙන bell icon එක click කරන්න. එහෙම කරොත් තමයි ඔයාලට මම දාන වීඩියෝ එක notification ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් වැඩි කතා බහන්න නැතුව අපි 46 වෙනි ප්‍රශ්න විවරණය කරන්න ගමු. හරි 46 වෙනි ප්‍රශ්න බලන්න. ඒකාකාර සාවික ශක්තියෙන් කබයක් යොදා ගැනීම කණ්ඩායම් දෙක රූපේ පෙන්න පරිදි තිරස් සමතල පෘෂ්ඨය මත ගමදින කණ්ඩායම් දෙකම සමාන බල යොදන අතර මේ ප්‍රතිඵලය ලෙස ඕමත ඕම ලක්ෂ්‍ය චලිත නොවේ. සමාන බල යොදනවා. කියන්නේ ඕල් චලිත වෙන්නේ නැහැ. සමාන බල යොදනවා කියන්නේ මම මේ මිනිස්සු 3 දෙනෙක් ඇන්දෝ මිනිස්සු 3 දෙනෙක් ගත්තොත් මෙයා 5 නිව්ටන් දානවා. මෙයා 5 නිව්ටන් දානවා. මෙයා 5 නිව්ටන් දානවා. දැන් මෙතන එනවා 15 නිව්ටන් බලයක්. මෙයාත් දානවා 5 නිව්ටන්. මෙයාත් දානවා 5 නිව්ටන්. මෙයාත් දානවා 5 නිව්ටන්. මෙතන එනවා 15 නිව්ටන් බලයක්. ඔකනේ කියන්නේ. පළවෙනි ප්‍රකාශනය කියන්නේ කණ්ඩායම් දෙකේ එක් සමාජිකය කඹේ මත යොදන ලබන බලය සමාන බලය ගන්නේ නම් කඹේ හැමතැනම ආතතිය විශාලත්වය සමාන වෙයි. يعني T විශාලත්වය සමාන වේද කියලා කියන්න අහන්නේ. T මේ හැමතැනම T සමානද කියලා. එහෙම වෙනවද? අපි බලමුකෝ මේ අරගෙන එක මෙන්න මේ අණුව ගමුකෝ මෙන්න මේ අංශුව ගමුකෝ. මෙන්න මෙතනින් කඩනවා. හරිද? මෙන්න මේ කොටස මම ගන්න. මෙන්න මේ කොටස. මේ කොටස මම ගත්තේ. මෙතන බලය කීයද 15 වෙනි එක. තන්තුවක මෙහෙමනේ ආතතිය තියෙන්නේ. තන්තුවක ආතතිය තියෙනවම මේක 15 වෙනි නම් මේක 15 වෙනි ඒ වගේ දැන්. මෙතන 15 වෙනි එක. මෙතන ආතතිය කොහොමද බලන්න. මේ අංශුව මෙතන 5 නිව්ටන් බලයක් තියෙනවා. මේ අංශුව දැන් මේ අංශුවේ සම්තුලිතතාවයට බලන්න මෙන්න මෙතන අංශුව තියෙන එක. දැන් මෙන්න මේ මම කරේ මෙන්න මේ තන්තුව මේ දෙකෙන් කැඩුවා. මෙතනින් කැඩුවා මේ කොටස ගත්තා. ඒ කොටස තමයි ඇන්දේ. අන්දාම මෙතනින් තියෙනවා 15 වෙනි නිව්ටන් බලය. ඒක හරියි. තන්තුවක ආතතිය සමානයිනේ. මේ පැත්තේ මේ දෙපැත්තේ. මේ එක පැත්තේ දෙක වල ලේසියෙන් මේ තන්තුවක ආතතිය ලකුණු ගන්න මෙහෙමනේ. TT කියලා මේ දැන් 15 වෙනි නිව්ටන් 15 වෙනි නිව්ටන්. ඊපස්සේ මෙතන මේ පැත්තට 5 නිව්ටන් බලයක් තියෙනවා. දැන් අපි මේ අංශුව සම්බන්ධතාවය සලකමු. අංශුව නිශ්චලයිනේ අපි මේ කොහෙටවත් යන්නේ නැහැ කියලා තියෙනවනේ මේකේ. කොහෙද චලනය වෙන්නේ නැහැ කියලා මේ අංශුව බලමුකෝ. අංශුවට දැම්මාම මේ පැත්තට 5 නිව්ටන් අංශුව බලයක් තියෙනවා. 5 නිව්ටන් තියෙනවා. ආයි T තියෙනවා. මේ පැත්තට 15 නිව්ටන් තියෙනවා. T කීයද දෙන්නේ? 10 නිව්ටන්. T සමානයි 10 නිව්ටන් එන්නේ. එතකොට තන්තිය ආතතිය මෙතනදී 15 නිව්ටන්. මෙතනදී 10 නිව්ටන්. ආතතිය සමානද? කම්බේ හැමදේම ආතතිය විශාලත්වය සමානයි. ඒතර එහාට යන අඩු වෙනවා. ආතතිය සමාන නැහැ නේ. මෙතන T 10 නිව්ටන්. මෙතන ඉන්නේ 15 නිව්ටන්. මෙතන බලය. මෙතන බලය ඉන්නේ ආතතිය ඉන්නේ 15 නිව්ටන්. සමාන නැහැ. එතන පළවෙනි ප්‍රකාශනය වැරදි. මේ ප්‍රකාශනය වැරදි. වැරදි. එතන බලන්න කම්බේ මත ආතතිය විශාලත්වයේ වේගයේ ආතතිය ඉක්මවා යනම් කම්බේ කැඩන්නේ P හා Q අතර පිට ලක්ෂයෙන් පමණයි. වැඩි මාත්‍රිකයක් දරන්නේ මොකේද? දැන් මෙහෙට යන්නේ 10 නිව්ටන්. ඊට පස්සේ මෙතන අංශුවට දැම්මොත් මේ පැත්තට 10 නිව්ටන්. දැන් මෙතන B අංශුව කියලා ගමුකෝ. B අංශුවට දැම්මොත් එතන 10 නිව්ටන්. මේ පැත්තට 5 නිව්ටන්. මේ පැත්තේ බලය ඉන්නේ T සමානයි 5 නිව්ටන්. ඒ ගන්නේ. එතකොට ඉතින් මේ එන්න බලය අඩු වෙනවා. ඉතින් ඔයාලා තේරෙන්නේ වැඩි ආතතිය වැඩිම තැනින් කැඩෙන්නේ. ආතතිය වැඩිම තැනින් තමයි මේක ආතතිය වැඩිම තැනින් තමයි මොකක් කරේ නූලක් කැඩෙන්නේ කියන්නේ. කඹේ කැඩෙන්නේ ආතතිය වැඩිම තැනින්. ඉතින් ආතතිය වැඩිම ඕ ලක්ෂයේදීනේ. P හා Q අතර පිට ලක්ෂයකින් පමණයි. ඉතින් P හා Q අතර පිට ලක්ෂය ඕ ලක්ෂයෙන් වෙන්න පුළුවන්. P හා Q අතර පිට ලක්ෂයෙන් පමණයි ඕ ලක්ෂය වෙන්න පුළුවන්. ඒතර එහෙනම් ඉතින් තන්තුව කැඩෙන්නේ මේ කඹේ කැඩෙන්නේ P හා Q ලක්ෂය අතර පිට ලක්ෂයකින්. P හා Q අතරදී. දැන් මේ ප්‍රකාශනය හරි B ප්‍රකාශනය හරි. C ප්‍රකාශනය බලන්න පුද්ගලයෙක් විසින් කඹේ මත එළිය හැකි උපරිම බලයේ විශාලත්වයේ පුද්ගලයේ පාද හා පෘෂ්ඨය අතර ස්ථිත ඝර්ෂණ සංගුණකයේ මත නඳා පවතී. පුද්ගලයෙක් විසින් කඹේ මත එළිය හැකි උපරිම බලයේ විශාලත්වය. බලන්නකෝ ඒක.
මිනිහා මෙහෙම අඳිනවා නම් කොහොමද මිනිහා දැන් මිනිහාගෙන් මොකක්ද දෙන්නේ? මිනිහාගෙන් ප්‍රතික්‍රියාවක් වෙනවා R වෙනවා ඝර්ෂණ බලය වෙනවා. ඊට පස්සේ මිනිහා අදිනවා මෙහෙට මේ කඹේ. මිනිහා අදිනවා. ඊට පස්සේ කඹේ අදිනවා. කියන්නේ මේක ඇතින ඔය කඹෙන් මිනිසා මතවල මිනිහා නැති මිනිහා වදිනවා කඹේ මේ පැත්ත. ටී කෙලෙන් මිනිහා අදිනවා කඹේ මේ පැත්ත. නේද? කඹේ අදිනවා මිනිහා මේ පැත්ත. කඹේ අදිනවා මිනිහා මේ පැත්ත. ඒක මිනිහා මත බලේ මේක. මේ මිනිහාව අදිනවා කඹේ මේ පැත්ත. ඒතකොට මිනිහාගේ මොකක්ද අහන්නේ මේක? මේ ආතතියෙන් දැන් මෙතන තියෙන ආතතිය මෙතනින් ගත්තා මෙන්න මේ B මිනිහා ගත්තොත් B මිනිහා කඹේ අදිනවා. ඒක කඹේ අදිනවා මේ පැත්ත. එතන මේක මිනිහා මත බලය. sorry මේ මිනිහා මෙහෙම අදිද්දී මේ බලය තියෙන්නේ කඹයම. මිනිහාව කඹය දිනවනේ. දැන් මේක තියෙන්නේ මිනිසා මත. කඹය මිනිහාව අදිනවා. කඹය මිනිහාව අදිනවා. ඒ කියන්නේ මේක තියෙන්නේ මෙහෙම ඇද්දලා පස්සේ මේ බලය තියෙන්නේ කඹය මත. ඊට මේක තියෙන්නේ මිනිසා මත. මිනිහා මත මේක තියෙන්නේ මිනිහා මත. කියන්නේ මේ බලය කඹය විසින් මිනිහාව අදිනවා. කඹය මිනිහාව අදිනවා. මිනිහා මත. එහෙනම් ඉතින් මොකද්ද වෙන්නේ මේ ඊටස් බල සමතුලිතතාව ගත්තොත් T සමානයි F. මේ බලය F සමානයි μ. දැන් මේ මොකද කියන්නේ? පුද්ගල විසින් කමයට උපරිම බලය විශාලත්වය මේ උපරිම බලය කමේ මත මේ ස්ථිති ඝර්ෂණ සංගුණික මත නදාවද. මේක මත නදාවද තියෙනවා. T නදාවද තියෙනවා මේ මත. ඒක හරි. C ප්‍රකාශනෙත් හරි. ඒක උත්තරේ එන්නේ 4. අර මම මෙතන කියප එක දැන් කඹේ අදිනවා කඹේ උරමන් පැටලුණා කඹේනේ අදින්නේ කඹේ අදිද්දි කඹේ මත ඇති වෙන්නේ කඹය මිනිහා වදිනවා අනිත් පැත්තට කඹය මිනිහා මත ඇති කරනවා මේ පැත්තට බලය ඒ ආතතියනේ ඉන්නේ අතන ඇතින ආතතියනේ ඒ බලය සමාන වෙන්නේ ඝර්ෂණ බලය මේ ඝර්ෂණ බලය F කියන්නේ ඝර්ෂණ බලය සමානයි μ. හරි 47 වෙනි ගාන බලන්න ඔයාලා කියව ගන්න ඒ කියන්නේ මෙහෙම ගණක තුනක් තියෙනවා ඩී ගණක තුනයි ලෝහ ගණක තුනයි මේ මෙහෙම තිබ්බාම HHB HC ජලයේ ගිලන උස තමයි අහන්නේ උස පිළිවෙල. දැන් මේ කම්පයා කිරීමෙන් තියෙන අපි බලමුකෝ A හා B ගමුකෝ අපි. A හා B සංසන්දනය කරමු. A හා B සංසන්දනය කරොත් මෙතනින් මේ අර උඩුකුරු තරපුම් බලන්නකෝ. HA වල උඩුකුරු තරපුම තියෙන්නේ ලී වලට විතරයි. මෙතන B වලටත් උඩුකුරු තරපුමක් තියෙනවා. ඒතකොට B වල උඩුකුරු තරපුම වැඩිනේ. B වල උඩුකුරු තරපුම වැඩි. A වලට වඩා. උඩුකුරු තරපුම වැඩි කියන්නේ උඩට යනවා. ඒතර ගිලන උස අඩු වෙනවා. නේද? උඩුකුරු තරපුම වැඩි කියන්නේ උඩට යනවනේ. ඒතර B වල ගිලන උස අඩු වෙනවා. A හා B. ඉතින් බලන්නකො A හා C. A හා C. මේකේ ස්කන්ධය WA කියන්නකො. WA මේකේ ස්කන්ධය WC. WA වලට ලී වල ස්කන්ධය සම්පූර්ණ එකතු වෙලා දිනවා. ලෝහ වල ස්කන්ධය සම්පූර්ණ එකතු වෙලා දිනවා. ඒ WC බලන්නකො. ලී වල ස්කන්ධයෙන් කොටසක් නැහැ. ඒ කොටස තමයි මේ ලෝහ ස්කන්ධය මේකලා තියෙන්නේ. WC ලී වල ස්කන්ධය මෙන්න මේ කොටස නැහැ කියන්නේ WC අඩුයි. ඒ කියන්නේ WC අඩුයි කියන්නේ ඒ ගිලන ප්‍රමාණය අඩුයි. ඒතර HC අඩුයි. HA ට වඩා. දැන් B හා C බලන්නකො. B හා C. B වල උඩුකුරු තරපුමක් තියෙනවා. UB. UC ට වඩා. එහෙම වුණොත් වෙන්නේ මොකද්ද? UB තියෙනවා නම් HC ගිලන උස ඒ කියන්නේ B උඩට යනවා HC ගිලන උස වැඩි වෙනවා HB ට වඩා. එහෙම වුණොත් දැන් ඊට පස්සේ බලන්නකෝ මේ දැන් WB WC ට වඩා වැඩි. එහෙම වුණොත් මොකද වෙන්නේ? WB වැඩි වෙනවා කියන්නේ
HB ගිලන උස වැඩි වෙනවා HC ට වඩා. පැහැදිලිද? දැන් B හා C ගත්තොත් උඩුරු තරපුම ගත්තොත් මෙතනින් ලෝහයෙන් උත්පත්ති වෙන උඩුරු තරපුම ඒක C වලට වඩා ලී වලට ඇදින එකට වඩා වැඩි. ඒ කියන්නේ B වලින් ඇදෙන කොටස ඒක ලී වලට ඇදින එකට වඩා වැඩි. ඒතකොට ගිලන උස ඒතර මේක වැඩි උඩුරු තරපුමක් තියෙනවා කියන්නේ මේක උඩ යනවා. ඒතර ගිලන උස අඩුයි HC ට වඩා. W ස්කන්ධ සැලකුවොත් මේකේ දෙකේම ස්කන්ධය දෙනවා මේකේ කොටස ස්කන්ධය නැහැ. මේකේ ස්කන්ධය වැඩි. B වල ස්කන්ධය වැඩි මේකේ ස්කන්ධය අඩුයි. ස්කන්ධය වැඩි කියන්නේ ගිලන උස වැඩි. එතන මේක පරස්පර ගන්න තියෙන්නේ. මේකේ B වල එක වැඩි මේකේ එක අඩුයි. ඒක අපි බලන්න ඕනේ දැන් මෙතන මේ උඩුකුරු තෙරපුමයි ස්කන්ධය අතර වෙනස මේ කොහොමද වෙනස් වෙන්නේ කියලා. දැන් උඩුකුරු තෙරපුමයි මෙන්න උඩුකුරු තෙරපුමයි ස්කන්ධය ඒකේ වෙනස අරන් දැන් මොකක් හරි කරගන්න ඕනේ. අපි දැන් ගමුකෝ බලන්න B වලට. B වල උඩුකුරු තෙරපුම මෙන්න මේ කොටසෙන් ඇතිවෙන උඩුකුරු තෙරපුම බලමුකෝ මෙන්න මේ ලෝහ කොටසෙන් ඇතිවෙන. ඒකෙන් ඇති වෙන උඩුකුරු තෙරපුම B කියලා පරිමාණ ගත්තොත් DWG. C වල වෙනස මොකද්ද වෙන්නේ? C වල වෙනස වෙන්නේ මෙන්න මේ ඉවත් වෙන මේක. DW මේ ජලයේ ගණන්. මේකේ වෙනස වෙන්නේ මේ ලීයෙන් ඉවත් වෙන මේ ප්‍රමාණය. ස්කන්ධය. මේක U ගත්තේ මේක ස්කන්ධය. ඒක දෙන්නේ මේ පරිමාණයයි Vමයි. ගණන්තේ DS කියලා ගමුකෝ. ලීයේ ගණන්තේ ලී වල ගණන්තේ DS කියලා ගත්තේ G. දැන් බලමුකෝ මේ B වලට දාමුකෝ B වලට මේ සමීකරණය දාමුකෝ සමතුලිතතාව දැම්මම වෙන්නේ මේක W නා ස්කන්ධය මේක M නා ස්කන්ධය W ධන mg සමානයි මේ උඩුකුරු තෙරපුම V dWg ධන මේකේ මොකක් හරි මෙන්න මේක V dash D not G. Okay. ඒක අපි ගමුකෝ මෙහෙම. ඒක අපි ගමු මේකේ මේ දැන් H උස ඕනේ අපිට H උස sorry මට වැඩ කරන එක sorry මේක මේ ස්කන්ධය මේ ගන්නේ උඩුකුරු තෙරපුම් වල ටික උඩුකුරු තෙරපුම් වල ඉන්නේ මෙතනින් උඩුකුරු තෙරපුම VDWG මෙතන ගිහිල්ලා තියෙන උස මෙතන මෙන්න මේ ටිකෙන් උඩුකුරු තෙරපුම් එන්නේ මේ ටිකෙන් උඩුකුරු තෙරපුම් එන්නේ දරන්නේ වර්ගඵල H කියලා ගත්තොත් උස HB V ඝනත්වය D not G. ඒක හරිනේ. ඒක හරි HB. C වල ගත්තොත් ඒ කියන්නේ W ධන M මේ W ලී ස්කන්ධය M කිව්වේ මේ ස්කන්ධය W ධන M හැබැයි අඩු වෙනවා මේ ලී ස්කන්ධය මේ ප්‍රමාණය. ඒ කියන්නේ V ds G. අනේ W ඍණ W වලින් මේ අර ලී ස්කන්ධයට W ඍණ ධන M. ඒක හරි. ඊට පස්සේ උඩුකුරු තෙරපුම එන්නේ A HC DW G. කොහොමද එන්නේ? මේක එක මේක දෙක. ඊට පස්සේ එකෙන් දෙක අඩු කරලා බලමුකෝ. එකෙන් දෙක අඩු කරමුකෝ. එකෙන් දෙක අඩු කරලා පස්සේ මේ පැත්තේ ඉන්නේ VDS G මේ පැත්තේ ඉන්නේ VDW G දාන AG HB HB D not ඍණ HC DW. ඕකනේ
G කැපෙනවා ඒ G අයින් කරාම නේ ඊට පස්සේ මේක බලමුකෝ V D සාමාන්‍යයෙන් මේ අපි ඉගෙන ගන්නේ ජලයේ ඝනත්වය ලී වල ඝනත්වයට වඩා වැඩි. ඒක දැනගෙන ඉන්න ඕනේ ජලයේ ඝනත්වය ලී වල ඝනත්වයට වඩා වැඩි. හරිද? එහෙනම් අපි මම මේක මේ පැත්තට ගන්න dw වෙන ds විදිය ගන්නවා. හරිද? dw වෙන ds. එතන මේක මේ පැත්තට ගත්තේ dw වෙන ds. මේක සම්පූර්ණ මේ පැත්තට ගෙනියනවා. මේ පැත්තට ගෙනියද්දි මේ d නෝට dw මාර වෙනවන්නේ. A සමානයි A වාරයක් hc dw වෙන d නෝට් වෙන d නෝට් වෙන ds dw වෙන hb ds කොහොමද then මේක අඩු කරාම එකරින් දෙක වුණාම ඔහොම එන්නේ ඊට පස්සේ මොකක්ද වෙන්න ඕන dw මේකට වඩා වැඩි නිසා මෙතන hc විශාලයි hb වෙනවා මෙතන hc විශාල දැන් මේක දනනේ dw ds වඩා වැඩිනේ දැන් මේක දන එතකොට වෙන්නේ hc විශාලයි hb වෙන්නේ ඒක උත්තරේ එන්නේ මෙහෙම මේක එනවා මේක එනවා උත්තර වෙන්නේ මෙන්න මේක h hb වඩා වැඩි h hc වඩා වැඩි මේ තුනෙන්ම මේක එක මේක දෙක මෙන්න මේ තුනෙන්ම මේක තුන ගත්තොත් මේ තුනෙන්ම එන්නේ උත්තරේ h hc වඩා වැඩි hc වඩා hc hb වඩා වැඩි ඕකනේ උත්තරේ උත්තරේ එතකොට පහ උත්තරේ හරි 48 වෙනි ගාන බලන්න 48 වෙනි ගාන කියන්නේ ඔයාලා කියව ගන්න මෙහෙම මැද කම්බියක් තියෙනවා අනන්ත දිගින් තියෙන ඒක තිබ්බාම වටේ කම්බි ටිකක් තියෙනවා ඔක්කොම ධාරා යන්නේ ඇතුළට මැද කම්බිය තියෙන බලය අහන්නේ ඔක්කොම ධාරා යන්නේ එකම දිශාවට අහන්නේ ඒකක දිගම් මත තියෙන චුම්බක බලය ඒකක දිගම් මත තමයි චුම්බක බලය ඇති වෙන්නේ හරිද මේ බලමු මම කියලා දෙන්නම් මේ කම්බි දෙකක ඇති වෙන බලය නිකන් මේ ඔක්කොම කම්බි ගන්න කලින් කම්බි දෙකක ඇති වෙන එකම දිශාවට ධාරා යද්දි මේ කම්බි දෙකක් විතරක් වෙන් කරලා ගත්තා කම්බි දෙකක් විතරක් වෙන් කරලා ගත්තා කම්බි දෙකේ ඇති වෙන බල ගැන මම කියලා දෙන්නම් මේක පළවෙනි කම්බි I1 I2 කම්බියක ධාරාවක් යද්දී එතන චුම්බක ශේෂ්ඨයක් දෙනවා ඒ චුම්බක ශේෂ්ඨක දිශාව ගන්නේ මෙහෙම දකුණක් නේ ඒ කියන්නේ ධාරාව මාපට ඇඟිලි දිශාවට දානවා ධාරාව මාපට ඇඟිලි දිශාව දැම්මට පස්සේ ඇඟිලි මිටිමලනකොට ඒ මිටවලන පැත්තට තමයි චුම්බක ශේෂ්ඨය තියෙන්නේ ඒ කියන්නේ මෙහෙම මේ කම්බිය තියෙද්දි මෙහෙන් යන්නේ චුම්බක ශේෂ්ඨය ඇතුළට ඒ කියන්නේ මේ හරිය චුම්බක ශේෂ්ඨය ඇතුළට මේ හරිය මෙහෙ කම්බිය මේ පැත්තේදී චුම්බක ශේෂ්ඨය එළිය ඒ කියන්නේ මේ හරියේදී චුම්බක ශේෂ්ඨය ඇතුළට මේ හරිය එළියට මේ පැත්තේදී ඇතුළට මේ කම්බිය මේ පැත්තේදී ඇතුළට මේ හරියට ඇතුළට මෙහෙමනේ දාන්නේ මෙහෙමනේ ඇතුළටනේ දාන්නේ දැන් මේදී ඇතුළට යන්නේ ඊට පස්සේ දෙවෙනි කම්බියෙන් බලන්න දෙවෙනි කම්බියෙන් මෙහෙම දාද්දි දෙවෙනි කම්බියෙන් එළියට යන්නේ මේ කම්බිය මේ පැත්තට ටික මෙහෙදිත් එළියට
බලන්න මේ ඊට පස්සේ අපි චුම්බක මේ බලය ඇති වෙන දිශාව බලමු. මේ කම්බිය නිසා ඇති වෙන චුම්බක ක්ෂේත්‍රය බලපාන්නේ මේ කම්බිය. ඒ කියන්නේ මේ මෙන්න මේ කළු පාටින් මාක් කරලා තියෙන චුම්බක ක්ෂේත්‍රය බලපාන්නේ මෙන්න මේ කම්බිය. මෙන්න මේ කම්බිය. දෙක කම්බිය. මේකෙන් ඇති වෙන චුම්බක ක්ෂේත්‍රය. එතකොට මේ චුම්බක ක්ෂේත්‍රය තියෙනකොට මේක එතන දාන්නේ මමත් නියදී. මේක F, මේක B, මේක I. එකිනෙක ලම්බක තියාගෙන FBI. එහෙම මතක තියාගන්න. FBI. එතන BI, I මෙහෙට FBI. B ඇතුළට F මෙහෙට. B ඇතුළට FBI මෙහෙට. මේ බලය ඇතුළට F බලය. මේකට දාන්න බලන්න. FBI I උඩට මේක චුම්බක ක්ෂේත්‍රයට B F ඇතුළට. ඒතර එකම දිශාවට යනව නම් කම්බි දෙකේ බල මේ වගේ තියෙන ආකර්ෂණ බල. F බලය ගන්න කොහමද? F සමානයි BI L. ඒක දිගක් කියලා කියවනේ L එකයි. ඒතර BI. අනන්ත දිගකින් යුක්ත කම්බියක B ලියන්නේ අපි mu not I බෙදීම 2.5 එන්න මේ අතර දුර D බෙදීම වැඩි කිරීමයි. මේක මේ එක සෝරි මම මේ මුලින් පළවෙනි කම්බියට දාමු හරිද? මුලින් පළවෙනි කම්බිය. පළවෙනි කම්බියේ මේ පළවෙනි කම්බියේ BIL. එතන BI එක චුම්බක ක්ෂේත්‍රය තියෙනවා. චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ I එකට මේකේ. මෙහෙම නැති. මෙතන ඉන්න I දෙක. I එක. මෙහෙම දුරක මෙහෙම කම්බියක් තියෙද්දි මේ වගේ ලක්ෂයක මෙතන R නම් මෙන්න මේ I කම්බියෙන් ඇති වෙන්නේ මේ R මත උඩට ගන්න උඩට චුම්බක ක්ෂේත්‍රය යන්නේ. මේ චුම්බක ක්ෂේත්‍රය ලියන්නේ මේක මෙහෙම ලිහිල් කරලා වෙන්නේ හරිද? D සමානයි mu not I බෙදීම 2.5 R කියලා. ඔබ දැන් මේ දීලා තියෙන්නේ. මේ කම්බිය නිසා මෙතන ඇති වෙනවා. අන්න ඒක නම් දීලා තියෙනවා. ඒක බල දෙක සමාන නෑ. මේ බල දෙක මෙහෙම සමාන වෙනවා. කම්බි දෙකේ වෙනස් ධාරා කියලා. දැන් බලමුකෝ මෙතන බලමුකෝ. දැන් මෙතනින් මෙහෙම බල තියෙනවා. මේකෙන් මෙහෙම බල තියෙනවා. මේකෙන් මෙහෙම බල තියෙනවා. මෙහෙම බල තියෙනවා. ඔක්කොම බල එකයි සමානයි. තුන සමානයි ඔක්කොම සමානයි. එතකොට මෙන්න මේ බල දෙක මේ බල දෙක කැපෙනවා. මේ බල දෙක කැපෙනවා. මේ බල දෙක කැපෙනවා. ඉතින් වෙන්නේ මේකයි. ඒක ඇයි ප්‍රතිවිරුද්ධ සමාන. ඒක ඇන්දොත් එතනින් F බලය, 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 එතනින් F බලය. මෙතනින් 30යි, මෙතනින් 30යි. කොහොමද? ඊට පස්සේ මෙතන බලන්නේ අහන්නේ. මෙතන අපි බලමු. F කියන්නේ F කියන මොනින් ගමු. F කියන්නේ B කියන්නේ mu not I F සමානයි BI L. BI වලින් L කැපුවාම එකක දික් කැපුවාම L කියන්නේ එකයි. ඒතර BI. ඒතර F කියන්නේ mu not I බෙදීම 2.5 මේ දුර R I ධාර කම්බි දෙකේම යන එකමයි. ඒතර I වැඩි කිරීම I F හරි. ඊට පස්සේ මේක විභජනය කරලා මෙතන බලය ගමු. විභජනය කරාම බලය ඉහළට එන්නේ මේ පැත්තට දෙක කැපෙනවා මේකෙන්. ඉහළට සම්ප්‍රයුක්ත බලයක් නෙන්නේ. අයි මෙහෙම දෙන්නේ. මෙහෙම බල තිබ්බට පස්සේ මෙහෙම තිබ්බට පස්සේ මේකේ එහෙම තිබ්බට පස්සේ මේක විභජනය කරන්නේ මෙහෙම දෙකක් විභජනය කරනවා. F sin 30 කියලා. F sin 30යි. මේ දෙකට දෙක කැපෙනවා. මේ පැත්තට ඉහළට එන්නේ F ධන 2y cos 30. මෙතන 30යි මෙතන 30යි. ඉහළට බලන්න. ඉහළට එන්නේ F ධන 2y cos 30. උත්තරේ එන්නේ උඩ දෙවෙනි උත්තර. ආන්සර් එක OY දිශාව ඔස්සේ
OY දිශාව ඔස්සේ එන්නේ. උදාහරණ 40 සරුත්. හරි 49 වෙනි ගාන බලන්නකෝ. 49 වෙනි ගාන කියන්නේ PQ වේගරහිත ලෝහ ලක්ෂණ මේ ZX තලයේ, ඒ කියන්නේ ZX තලයේ මේ තලයේ විවේකයෙන් කාර්යයක් කරන සෙල්ලම්කාරය මේ තලයේ ZX තලයේ. කියන්නේ X මේ පැත්තට Z මේ ඒ තල ලේසි වෙන දෙකට ZX තලයේ. කාලය සමාන t සමාන බිඳුවේදී PQ අක්ෂ දණ්ඩ y අක්ෂය හා සම්පාදක. එතන y අක්ෂය තියෙන ඇතුළට මෙතනදී තමයි t සමානයි බිඳුවේදී තමයි මෙතනදී තියෙන්නේ y අක්ෂය. t සමානයි බිඳුවේදී. බවතිනම් කාලයේ t සමග දණ්ඩ කෙලවර q ට සාපේක්ෂව p ප්‍රේරිත විද්‍යුත්ගාම බලය අහන්න. q ට සාපේක්ෂව p ප්‍රේරිත විද්‍යුත්ගාම බලය අහන්න. දැන් මම කියන්නම්කෝ මෙන්න මෙහෙම එක. දැන් මෙහෙම මේ චුම්බක ශේෂ්ත්‍රයක් තියෙන ඇතුළට චුම්බක ශේෂ්ත්‍රය ඊට ලම්බව දණ්ඩක් යනවා. ඒකට ලම්බව චුම්බක ශේෂ්ත්‍රය කැපෙන පරිදි හරිද? චුම්බක ශේෂ්ත්‍රය මෙහෙට තියෙද්දි මෙහෙම තියෙද්දි ඒකට ලම්බව දණ්ඩක් යනවා. L දිග දණ්ඩක් u වේගෙන් යනවා. L දිග දණ්ඩක් u වේගෙන් යනවා. මේකේ ප්‍රේරිත විද්‍යුත්ගාම බලයක් හට ගන්නවා. කියන්නේ කරන්ට් එකක් හට ගන්නවා. ඒ කරන්ට් එක එන්නේ E සමානයි BUL. ඒ කරන්ට් එකේ දිශාව තමයි දිශාව ගන්න අපි දකුණේ. ඒකේ දිශාව ගද්දි මේක චලිත මේ මාපට ඇඟිලි චලිත දිශාව, මේක චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව, මේක විද්‍යුත් ඒ කියන්නේ ප්‍රේරණය වෙන විද්‍යුත්ගාම බලයේ දිශාව. දැන් චලනයේ මාපට ඇඟිලි චලනය චුම්බක ශේෂ්ත්‍රය ඇතුළට දිශාව උඩට කරන්ට් එක යන්නේ උඩට. E කියන්නේ කරන්ට් එකක් යනවා කියන්නේ විද්‍යුත්ගාම බලය E උඩට ඇති. ඒ කියන්නේ මේ නිකන් මේ දණ්ඩ කරන්ට් එක උඩට යනවා කියන්නේ මේ වගේ කෝෂයක් තියෙයි. කරන්ට් එක මෙහෙම යන්නේ කෝෂෙ. ඔන්න ඒ වගේ දා. මෙහෙම දණ්ඩ මෙහෙම මේ ඇදේට තිබ්බොත් කියමුකෝ. මෙහෙම තිබ්බොත් මේක ටීට කෝණෙක. ටීට කෝණෙක මේ පැත්තට යනවා. එහෙම වුණොත් ගන්නේ u වේගයෙන් මෙන්න මේ දණ්ඩට දණ්ඩට ලම්බක චලිත දිශාව. ඒ කියන්නේ මේක ටීට නම් මේක අනුවරෙන් දිගන්නේ. අනුවරින් ටීට. එතන අනුවරේ. එතන u sin θ. ඒ කියන්නේ ඒකට E සමානයි BUL sin θ. එතන තියෙන u sin θ ගන්න. එතන එන්නේ E සමානයි BUL sin θ. ඔව්. ඒකේ දිශාව හිටම. දැන් මෙතන බලන්නකෝ. මෙතනක් බලන්න. මෙතන t සමාන බිඳදී මෙතන අපි මෙහෙම සාධාරණ අවස්ථාවක් ගමු. මෙතන t කොණේ තියෙන්නේ. හරිද? මෙතන t කොණේ තියෙන්නේ. මේ පැත්තේ චලනය වෙන්නේ මේ දිශාවට. දැන් බලමු මෙතන අරගෙන මෙන්න මේ අවස්ථාව ගන්න. මෙන්න මේ අවස්ථාව හරිද? චුම්බක ශේෂ්ත්‍රය මෙහෙට. මේ කියන චුම්බක ශේෂ්ත්‍රය උඩට එනවා හරිද? ඔව් කියනවා Z දිශාවට චුම්බක ශේෂ්ත්‍රයක් තියනවා කියන්නේ. මෙහෙට. ඊට පස්සේ අපි දැන් ගන්න ඕන අපිට දැන් මේ වේගය තියෙන මෙහෙමනේ. ඊටනේ. වේග දිශාවටම සංරචනය මොකද්ද? u sin θ. මේකට u cos θ. දැන් වේග දිශාවටම සංරචනය කරනකොට තියෙන්නේ මේ මොනවාද මේ චුම්බක ශේෂ්ත්‍රයක් තියෙන උඩට වේගෙත් තියෙන උඩට චුම්බක ශේෂ්ත්‍රය කපාගෙන යන්න පුළුවන්. බෑනේ. සමාන්තරව මෙහෙම යනවනේ. එහෙමනේ. ඒකට මෙහෙම වෙන්න ඕන. මෙහෙම චුම්බක ශේෂ්ත්‍රය මෙහෙම තියනවා නම් ඊට ලම්බකව කපාගෙන යන්න ඕනේ. ඒතකොට ගන්න ඕන මොකද්ද? u cos θ. u cos θ වෙනගත් තියෙන්නේ. PQ දණ්ඩ කොහොමද තියෙන්නේ? Q දණ්ඩ ඇතුලේ තියෙන්නේ. Q තියෙන්නේ ඇතුලේ, P තියෙන්නේ එළියේ. කොහොමද තියෙන්නේ? එහෙමනේ තියෙන්නේ. එතකොට බලන්න මේකේ ධාරාමුල පැත්තට තියෙන්නේ. E සමානයි B මේ මේක එන්නේ මේ චලනය නිසා චලනය වෙන්නේ මෙහෙට චුම්බකයේ මෙහෙට උඩට දිශාව එළියට කරන්ට් එක එළියට එන්නේ. කරන්ට් එක එළියට එන්නේ. ඒ කියන්නේ Q වලින් T ට තමයි කරන්ට් එක එන්නේ. ඒ කියන්නේ Q ට සාපේක්ෂව එළිය ධනයි. කියන්නේ මෙහෙමනේ. කොහොමද? කොහොමද මේ වගේ දරන්නේ. මෙහෙට කරන්ට් එක උඩ යන්නේ. අපි එතන මේ බලනකොට මේ මෙතනින් පටන් ගන්න. ඒ T ට සමාන එතනදී එතන මේ
E සමානයි මොකක්ද දෙන්නේ? E සමානයි BUL cos theta. එන්න මේ සංරචකය ගන්න. BUL cos theta. ඔකනේ ප්‍රේරිත විද්‍යුත් ගාම බලන්නේ. එතන ප්‍රේරිත විද්‍යුත් ගාම වල T සමානයි බිඳුවේදී. cos theta සමාන T සමානයි බිඳුවේදී. theta සමානයි බිඳුව. ඒ කියන්නේ cos theta සමානයි බිඳුවේ cos theta සමානයි 1යි. එතකොට E සමානයි BUL. උපරිම වෙන්නේ එතනදී. උපරිම වෙන්නේ ආරම්භයේදී ධනයි. මේ ධනයි හරිද? Q ට සාපේක්ෂව P ධනයි. එහෙනම් ඉතින් Q ට සාපේක්ෂව P ධන තියෙන්නේ උත්තර 5 විතරනේ. 5 විතරයි. ඒකත් උපරිම හරනේ. පළවෙනි අවස්ථාවේ උපරිමයි. දෙක තියෙනවා Q ට සාපේක්ෂව P ඍණ වෙලා. ඒක වෙන්න බෑනේ. උපරිම වෙන්නේ 5 විතරයි. ඒක උත්තරේ එකම ගන්න පුළුවන්. ආන්සර් එක 5. ඒ කියන්නේ මේ මුලින්ම උපරිමයි Q ට සාපේක්ෂව විභවය P වල විභවය ධනයි. උපරිමයි ධනයි 5 උත්තරේ විතරයි. හරි එහෙනම් දැන් දාන විභවයේ අන්තිම ගාන බලන්න. අන්තිම ගාන කියන්නේ ABCD තහඩු තියෙනවා. ඍතු කෝණාක තහඩු තුනක් ABC හා D තහඩු එකිනෙක මධ්‍ය ලක්ෂයේ කුඩා සිදුරක් තිබේ. සිදුරු සම ඒ තහඩුව මේක භූගත කරලා තියෙන ඒ තහඩුව පෙන්න ඇති පරිදි මෙම ස්ථානයේ නෝ ස්ථානයේ ඉලෙක්ට්‍රෝනයක් නිශ්චල තියෙනවා. ඉලෙක්ට්‍රෝනයේ පහත රූපෙ පෙන්න ඇති පරිදි ප්‍රවේග කාල වක්‍රය ලබා ගැනීමට VBC VT විලව වෝල්ටි දැන් කොහොමද දාන්න තියෙන්න ඕන. හරි එහෙනම් බලමු දැන් මෙතනින් ඉලෙක්ට්‍රෝනයක් තියෙන්නේ. මුල් අවස්ථාවේ VT මොකක්ද තියෙන්නේ? VT තියෙන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් මේ ඒකාකාර තරණයෙන් යන එක. ප්‍රස්ථාරයෙන් මෙහෙමනේ තියෙන්නේ. ප්‍රස්ථාරයෙන් මෙහෙම ඇවිල්ලා එහෙම එකපාරට මන්දරයන් ගිහින් VT මේකේ අනුක්‍රමණය මොකද්ද? අනුක්‍රමණය කියන්නේ මේක මොකද්ද? අනුක්‍රමණය θීටා. tan θීටා සමානයි අනුක්‍රමණය සමානයි n සමානයි θීටා කියන්නේ තරණය. b බෙදීම t. තරණයක් තියෙනවා. තරණයක් තියෙන මුලින්. තරණයක් තියෙනකොට ඉතින් මේ අපි බලමුකෝ. අපි දැන් බලමුකෝ. මෙහෙම මේ දඬු දෙකක් මේ තහඩු දෙකක් තිබ්බොත් මේකේ ශේෂ්ත්‍රය වැඩි නම් BB ශේෂ්ත්‍රය වැඩි නම් BA BB ට වඩා VA වැඩි නම් ශේෂ්ත්‍රය තියෙන්නේ මොකද දිශාවට වැඩි පැත්තේ නම් අඩු පැත්ත ශේෂ්ත්‍රය විද්‍යුත් ශේෂ්ත්‍රය හරිද විද්‍යුත් ශේෂ්ත්‍රය කියන්නේ මොකද්ද විද්‍යුත් ශේෂ්ත්‍ර දිශාව කියන්නේ මොකද්ද E කියන්නේ මොකද්ද E කියන්නේ ධන එක ගමන් කරන දිශාව ධන එකේ ආරෝපණය ගමන් කරන දිශාව කියන්නේ මේ පැත්තට තමයි ධනයේ බලය ඇති වෙන්නේ F සමානයි. හරිද? ඕකනේ මෙහෙම වෙන්නේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් ඉලෙක්ට්‍රෝනය මෙහෙට තරණයෙන් ගිහලා තියෙනවා. ඉලෙක්ට්‍රෝනය මෙහෙට තරණයෙන් යන්න නම් මේක ධනයේ ගමන් කරන දිශාව මෙහෙට නම් ඉලෙක්ට්‍රෝනට බලය තියෙනවනේ මෙහෙට එතකොට. ඉලෙක්ට්‍රෝනට බලය තියෙන්න ඕන එන්න හරිනේ E වල දිශාව මේක නම් අපි කියමුකෝ BB විශාලයි VA ට වඩා හරිද එහෙම වුණොත් විද්‍යුත් ශේෂ්ත්‍රය ඇති වෙන්නේ විභවය වැඩි පැත්තට නම් අඩු පැත්තටනේ විභවය වැඩි පැත්තට නම් අඩු පැත්තට තමයි විද්‍යුත් ශේෂ්ත්‍රය ඇති වෙන්නේ E කියන්නේ මොකද්ද ධන එකක් ගමන් කරන දිශාව. ඉලෙක්ට්‍රෝන යන්නේ ධන ගමන් කරන දිශාවටද ඍණ ගමන් කරන දිශාවට. ඉලෙක්ට්‍රෝන යන්නේ ධනය කියන පැත්තට විරුද්ධ පැත්තටනේ. ඉලෙක්ට්‍රෝන යන්නේ ධනය කියන ඉලෙක්ට්‍රෝන යන්නේ ඉලෙක්ට්‍රෝනික ඍණාරෝපණය යන්නේ ධනය කියන පැත්තට විරුද්ධ පැත්තට. ඒ කියන්නේ මෙහෙට යන්නේ. එන්නේ මෙහෙට තමයි ඉලෙක්ට්‍රෝන යන්නේ. ඉලෙක්ට්‍රෝන මෙහෙට නෑ කියන්නේ මෙහෙට තරණයක් තියෙන. ඒ කියන්නේ D විභවය වැඩි වෙනව නේද ඊට වඩා. මේක හරියට D විභවය වැඩි වෙනව නේද ඊට වඩා. ඒ වල විභවය බිඳුවයි. එතකොට උත්තරේ එක විතරයි අයින් වෙන්නේ. මේක බිඳුවයි. දෙක විතරයි මේ VA ට වඩා
VB වැඩි වෙනවා. ඊට පස්සේ මන්දනය වෙලා. මන්දනය වෙලා නම් ඉතින් අනිත් පැත්ත. මේක වැඩි වෙලා නම් මන්දනය වෙලා නම් මොකක්ද වෙන්නේ? මේ මෙන්න මේ ටික. මන්දනය වෙලා නම් B අඩු වෙනවා C ට වඩා. විතරණය වෙන්නේ B වැඩි වුණොත් නේ. මන්දනය වුණොත් මන්දනය වෙනවා නම් B වැඩි වෙනවා. ඊට C ට වඩා. එහෙම ඉන්නේ. එතකොට ඒකෙන් 5යින් එනවා. 1යින් වුණා 5යින් වුණා දෙවෙනි. දැසයි සුපිරි මන්දනයක් කියලා. දැඩි මන්දනයක්. එහෙනම් මේ BC D එතකොට මේක බිඳුව වෙලා ඒකේ මේ මෙතන තියෙන එක බිඳුව වෙලා ආයෙ මෙහෙට යනවා කියන්නේ. මෙතනින් කොහොම හරි මන්දනේලා මෙතන බිඳුව වෙලා මේ හරි මෙතනදී බිඳුව වෙලා එපාර මෙහෙට යනවා. ඒ කියන්නේ එතන D වලක් තියෙන්නේ D වලත් ඉබේ C D වල ඉබේ අඩු වෙනවා. එහෙමනම් තියෙන්නේ මේ VA බිඳුවයි VB වැඩි වෙන්න ඕනේ. VB වැඩි වෙන්න ඕනේ. VB වැඩි වෙන්න ඕනේ. ඉතින් අපි දැන් 1.5 අයින් කරා. VC ට වඩා VD වැඩි වෙනවා. VC වැඩි වෙනවා VD ට වඩා. එහෙම තියෙන්නේ උත්තරේ 3 හරි 4 හරි. හරි බලන්නකො එහෙම ගත්තාම 3 හරි 4 හරිනේ උත්තරේ එන්නේ. 3 හරි 4 හරි උත්තරේ එන්නේ. දැන් බලන්නකො මෙතන පොඩි මන්දනයක් මෙතන ලොකු මන්දනයක්. ඒ කියන්නේ ලොකු මන්දනයක් කියන්නේ ඒ කියන්නේ BB තින VC ට වඩා يعني ලොකු විභව වෙනස් කී මෙතන බහින්න ඕන. VC තින VD. VC තින VD ලොකු එකකින් බහින්නේ මොකේද? 3ේද 4ේද? 4 නේද? 4 ඍණයකට ගිහිල්ලා. අරගේ ධනයකින් නැවතිලා. ඍණයකට නෑ කියන්නේ ඉතින් දෙක එතන විභවාන්තරය කොච්චරද? එතන විභවාන්තරය 5.4ක් වගේ. අතන 3ේගේ 2.2ක් වගේ. එනයි ඉතින් ලොකු විභව රැස්මකින් බහිනවනේ ලොකු මන්දරෙන් යන්නේ. එහෙනම් උත්තරේ 4. ඉතින් ඔය විදිහට තමයි නංගිමල්ලි මේ 2018 පෙබරේ සම්පූර්ණ ඉවර කරේ. ඉතින් මම හිතනවා ඔයාලා මේකෙන් දැන් ලබා ගත්තා කියලා සම්පූර්ණ විවරණේ බලන්න. උඩ කොටස් බලන් ඇවිල්ලා. ඉතින් ඔයාලගේ මම මහන්සිලා කරා වගේම ඔයාලගේ යාළුවන්ට මේක ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, පුළුවන් තරම් සබ් දාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් ඔයාලා යාළුවන්ට ෂෙයා කරන්න පුළුවන් තරම් එයාලටත් මේකෙන් දෙයක් ඉගෙන ගන්නයි කියන්න. ඉතින් මම ඊළඟට 2017 පෙබරේ විවරණේ කරන්න. ඒක විවරණේ කරන්න එනතා ඔයාලට ජය.